උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණයට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙක් ගුරු විදුහල්පති වැටුප් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,23,00,000 ඉක්මවයි. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 9,000ට ආසන්න වේ. මතු ඇති තීරණාත්මක තත්ත්වය හමුවේ මාධ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත ඇවිදින මංතීරු ව්‍යාපෘතිය සද්භාවයෙන් ආරම්භ කරන ලද්දක් බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඇමරිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 85,000 ඉක්මවයි. කුමුතු ප්‍රියංකා අද පැරාලිම්පික් බිමට. අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එම හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරයි. වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම හා අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා කටයුතු කිරීම මෙහි මූලික අරමුණයි. රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සාධාරණ මිල ගණන් වලට ජනතාවට ලබා දීමට කටයුතු කෙරේ. සාමාන්‍ය ජන ජීවිතයේ යථා පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු වශයෙන් මේජර් ජෙනරාල් MBST නිවුන් හැල්ල පත් කර ඇත. අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු විදුහල්පති වැටුප් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඉදිරි අයවැයෙන් අනතුරුව පියවර කිහිපයක් මගින් එය සිදු කෙරේ. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින් විරෝධතාවල නිරත වීමට ගුරු විදුහල්පති සංගම් කටයුතු කළේය. මේ පිළිබඳව සොයා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කැබිනට් අනුකමිටුවක් පසුගියදා පත් කෙරෙන. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,23,25,287ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 71,73,120කි. ඒ අනුව එන්නත් මාත්‍රා 1,94,98,407ක් මේ වන විට ලබා දී තිබේ. සැප්තැම්බර් මාස අවසන් වීමට ප්‍රථම මෙරට වයස අවුරුදු 30ට වැඩි පුරවැසියන්ට එන්නත් ලබා දීම අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. නොවැම්බර් මාස අවසන් වීමට ප්‍රථම වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී අවසන් කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. තවත් කොවිඩ් ආසාදිතයින් 4,562 දෙනෙක් ඊයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 4,36,081ක් දක්වා ඉහළ ගොස් තිබේ. 54,340 දෙනෙක් තවදුරටත් රෝහල්වල සහ නිවෙස්වල ප්‍රතිකාර ලබති. මියගේ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළ මරණ 216ක්ද ඇතුළත් වේ. 3,72,000කට ආසන්න පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කොවිඩ් ආසාදිතයින් බොහෝ දෙනෙකු මිය යාමට හේතුව වෛරසය හේතුවෙන් සිදුවන සංකූලතා බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පති මහත්මිය පෙන්වා දෙන්නීය.
විශාල ලෙස බැක්ටීරියා ආසාදනය වී නොමැති ආසාදිතයන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැත. වෛරසයෙන් ආරක්ෂා වීමට ඇති එකම විසඳුම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම පමණක් බව ඇය සඳහන් කළාය. උග්‍ර ලෙස බැක්ටීරියා ආසාදනයක් පෙනහැල්ලේ තියෙනවා නම් ටොසිලිසුමැබ් ඖෂධය දීමට නොහැකියි. වෛද්‍යවරු COVID-19 නියුමෝනියාව අසාධ්‍ය ලෙස තියෙන රෝගියෙකුගේ රුධිරය මැන බලනවා බැක්ටීරියා ආසාදනයන් තියෙනවාද කියන එක. ඉතින් ඒ සඳහා ප්‍රෝකැල්සිටොනින් ඒ වගේම CRP ඒ වගේ ටෙස්ට් කරනවා. පර්යේෂණ මගින් ඉතා විශාල ලෙස බැක්ටීරියා ආසාදනයක් නොමැති බව තහවුරු වූ විට තමයි මේ ඖෂධය දිය හැකියි. මේක කොවිඩ් රෝගයේ තියෙන සැමෝටම දිය යුතු ඖෂධයක් නෙවෙයි. බොහොම කල්පනාවෙන් භාවිතා කරන්න ඕනේ. මොකද අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ මගින් අටපත් වෙන නිසා වෛරසය වැඩිවීමක්, බැක්ටීරියාවන් වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන් හින්දා අනිවාර්යයෙන්ම ඩෙක්සාමෙතසෝන් කියන ඖෂධයත් සමග තමයි ටොසිලිසුමැබ් භාවිතය මේ රෝගීන්ට ලබා දිය යුත්තේ. මේක ඉතා අසාධ්‍ය අවස්ථාවේදී ලබා දෙන ඖෂධයක්. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තමයි ලබා දෙන්නේ. කොවිඩ් ආසාදිතයන් හට නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර ලබා දීමේ වැඩසටහනක් දීපව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නීය. විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සිදු කරන බව ඇය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. ශනික දුරකථන අංක 1390 ඇමතීමෙන් ඔවුන්ට 24 පැය පුරා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ දක්වා 42684ක් රෝගීන් මේ නිවස්ගත ප්‍රතිකාර ක්‍රමයට ඇතුළත් කරලා අද දවසේ අපිත් එක්ක 14625ක් ගින් රැඳිලා ඉන්නවා. 493ක් තමයි රෝහල් ගත කරලා තියෙන්නේ. ඊට අමතරව අපිත් සමග රැඳී ඉඳලා 37563ක් සුව වූ පසු නැවත මුදාහැරලා තියෙනවා. රෝගී සත්කාරක සේවාව අපි ලබා දෙන්නේ පුහුණු කරන ලද වෛද්‍ය කණ්ඩායම හරහා. විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය සෑම අවස්ථාවකදම රෝගීන් සමග සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමේ රෝගීන්ට අවදානම් අවස්ථාවක් තිබ්බොත් කලින්ම ඒ වඳුරගෙන අපි විසින් සකස් කරන ලද ගිලන් රත් සේවාවක් මගින් රෝගීන්ට ප්‍රමාද වීමකින් තොරව රෝහල් කරා යොමු කිරීමත් මෙහිදී සිද්ධ වෙනවා. කොවිඩ් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබා දෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ ජනතා විශ්වාසය ඇතිවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පෙන්වා දෙයි. දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් 13ක් කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් වෙන් කර තිබේ. එම රෝහල් තුල ඇඳන් 5000ක් පවතින අතර මේ වන විට ආසාදිතයන් 5000ක් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවද හෙතෙම පැවසීය. ආයුර්වේද ඖෂධ කෙරේ ජනතාව තුළ විශ්වාසය ඇති වෙලා තියෙනවා. බස්නාහිර පළාත් තුලත් මුළු රට පුරාත් ප්‍රජා වෛද්‍ය නිලධාරීන් දහසක් මුදාහැරලා තියෙනවා කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන්න. විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතයන් සහ බෝ නොවන රෝග වලින් පෙළෙන බොහෝ පිරිස් වලට අද ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකියලා තියෙන නිසා දුරකථන නාමවලියක් අපි හඳුන්වා දීලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලබා දෙනවා. ඔවුන්ට අවශ්‍ය දේශීය ඖෂධ කොරෝනා රෝගයේ සම්බන්ධයෙන්ොත් බෝනවන් රෝග සම්බන්ධයෙන් නිවසෙන් නිවස ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ප්‍රජා වෛද්‍ය නිලධාරීන් හරහා මේ කටයුතු ඉතාම සක්‍රීය ලෙස සිදු කරන බව මතක් කරන්න ඕනේ. ඇතිවී තිබෙන තීරණාත්මක තත්ත්වය හමුවේ මාධ්‍ය ආයතන ඉතා වගකීමෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබා දීමට ක්‍රියා කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පවසන්නේය. මාධ්‍ය ප්‍රවීණයන් ජනමාධ්‍ය හැසිරවීමේදී ජනතාවට වැරදි තොරතුරු ලබා දීම තුළින් ජනමාධ්‍ය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටෙන බව ඇය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් දෙවිසට ඉඳන් අද වෙනකම්ම කටයුතු කරේ යම්කිසි ආපදාවක් ආවම අතුරු කණ්ඩායම් දෙකක් හැටියට මිසක් එකතු වෙලා කටයුතු කරපු ඉතිහාසයක්වත් අපිට නැහැ. ඒ ඛේදවාචකයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජනමාධ්‍ය ප්‍රයෝජනෙට ගන්නවා. එක පැත්තකින් විපක්ෂයේ දේවල් මතු කරමින් අතුරු කරන්න පටන් ගන්නවා. විපක්ෂ මතවාද සහ විකල්ප ගෙනියන්න කියන වෙනුවට කරන්නේ තර්ජනාත්මකව එහෙම නැත්නම් ජනතාව කුපිත කරන ප්‍රකාශයටපත් කරනවා. ඉතින් මෙන්න මේ දේශපාලන කාරණාව ජනතාව ඛණ්ඩකරණයටපත් වීම නැත්නම් ජනමත නායකයින්ගේ කණ්ඩායම් විවිධාකාරයෙන් සංගම්ගත වෙලා කරන ප්‍රකාශන නිසා ජනතාගත වෙන සියලුම සංදේශවල හරි වැරදි කියන දෙක දෙපැත්තටම තෝරා බේරා ගැනීමේ අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. කරුණාකරලා මේ වෙලාවේ ජනතාව
තැති ගන්නවන්නේ නැතුව රජය අපහසුතාවයකටපත් නොකර කරන දේවල් වලට සහයෝගය දීලා රට මේ අවදානම් තැනින් ගොඩට ගන්න අපි සාමූහික ප්‍රයත්නයක් දරනවා මිස තමන්ගේ මාධ්‍ය සහ තමන්ගේ කණ්ඩායම් මතු කර ගැනීම කියන පරමාර්ථයෙන් ඉවත් විය යුතු තැනක ඉන්නේ කියන එක තමයි මට නම් මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් වාරිමාර්ග ප්‍රධාන කාර්යාලයෙන් අනුමත වූ පසු තීරණයක් ගන්නා බව පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්ෂ LMW රත්නසිරි මහතා පවසයි. ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ජලාශය විනාශ වීමකට හෝ ආපදාවකට ලක් කරන්නේ නම් මෙරට විශාලතම පරිපාලන ආයතනයක් වන වාරිමාර්ග ප්‍රධාන කාර්යාලයෙන් ඊට අවසර නොලැබුණු ඇතැයි ඒ මහතා කියයි. ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පිරිසක් මෙම ව්‍යාපෘතියට ගැටලු ඇති කරන බව ඒ මහතා පෙන්වා දෙයි. අනුරාධපුරයේ අබේ වැව හා තිසා වැව ආශ්‍රිතවද මෙවැනිම ආකාරයේ ඇවිදින මංතීරු ඉදිකර අවසන්ය. ඒවා මේ වන විට ජනතාව ප්‍රයෝජනයට ගනී. එම ව්‍යාපෘතිවලින්ද පරිසරයට හා අදාළ වැව්වලට කිසිදු හානියක් සිදු වී නොමැති බව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HD මැදිවක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම විනාශ කර ඉදිකරන ව්‍යාපෘතියක් පිළිබඳව සමාජ මාධ්‍යවල පළවන්නේ අසත්‍ය පුවතක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළුන්නේ මහතාද පෙන්වා දෙයි. ඉංජිනේරුවන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම වී තිබුණේ අබලන් වූ වැව් බැම්ම හා මාර්ගයේ ප්‍රතිසංස්කරණය කොට අඩි 25ක් වැව් බැම්ම පස්වලින් පුරවා වඩාත් ආරක්ෂිත ලෙස එය සකස් කිරීමයි. රළපණාවට හානියක් කිරීම ඉන් අදහස් නොකිරිනි. බොහෝ නූගත් අයගේ අදුරදර්ශී ක්‍රියාවක් හේතුවෙන් පොළොන්නරුවට අහිමි වන්නේ අත්‍යවශ්‍යම ව්‍යාපෘතියක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ජලාශයේ ජලපහරේ රළ පහර නිසා වැව් බැම්ම අබලන්ව තිබුණි. මෙම ව්‍යාපෘතියට පාටපක්ෂ ભેදයකින් තොරව අගය කළ යුතු එකක් බව ඔහු පවසයි. ඇතැම් පුද්ගලයන් එම ගැටලුව දේශපාලනීකරණය කිරීම ප්‍රබල ගැටලුවකි. ඒ කිසිසේත් සිදුවිය නොවිය යුත්තක් බව හෙතෙම අවධාරණය කරයි. මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ පොළොන්නරුව නගරයට ආසන්නව ඇවිදින මංතීරුවක් නොමැති වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඉතා සද්භාවයෙන් සහ යහපත් අරමුණකින් ආරම්භ කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බවයි. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රට තවදුරටත් අගුළු දැමීම මෙරට ආර්ථිකයට ඔරොත්තු නොදෙන පීඩනයක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අවධාරණය කරයි. රට අගුළු දමා තැබීමෙන් ජනගහනයෙන් අඩකට පමණ එහි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයටද ඉන් දැඩි පීඩනයක් එල්ල කර ඇතැයි ඔහු නිකුත් කළ ටියුටර් පණිවිඩයක දැක්වේ. අගුළු දැමීමේ ක්‍රියාවලිය හේතුවෙන් දෛනිකව මෙරට ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් බිලියන 15කට අධිකය. රට තුළ ඩොලර් හිඟයක් ඇති නොවීම සඳහා සියලු පියවරගෙන තිබේ. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නොමැති බවද ඔහු සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. කෘත්‍රිම සීනි හිඟයක් නිර්මාණය කිරීමත් සමග වෙළඳපොළ තුළ සීනි මිල ඉහළ ගොස් තිබේ. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම සතුස සහ සමුපකාර වෙළඳසැල් වලින් රුපියල් 130කට රතු සීනි කිලෝවක් ලබා දීමට රජය සැලසුම් කර ඇත. එහෙත් ඇතැම් සතුස ශාඛාවල සීනි නොමැති තත්ත්වයක් නිරීක්ෂණය වෙයි. බොහෝ අලවිසැල්වල රුපියල් 200ත් 230ත් අතර මිල ගණන් යටතේ සීනි අලෙවි කරන ආකාරය දක්නට ලැබේ. ප්‍රදේශ කිහිපයකට තවමත් අවශ්‍ය ප්‍රමාණයට සීනි තොග ලැබී නොමැති බව අප වාර්තාකරුවෝ පවසති. වෙළඳ අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඊයේ දිනේ තුල ලෝපුරා කොවිඩ් ආසාදිතයින් 4,67,407 දෙනෙක් වාර්තා වී තිබේ. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 85,898කි. ඉන්දියාවෙන් ආසාදිතයෝ 30,180ක් හඳුනාගත්හ. ඉරානයෙන් ආසාදිතයින් 33,780ක්ද,
පිලිපීනෙන් ආසාදිතින් 22366ක්ද ජපානයෙන් ආසාදිතයින් 19334ක්ද හඳුනාගෙන ඇත. ඊයේ දිනය තුළ ලෝපුරා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 6984කි. වැඩිම මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වේ. 792ක් ලෙස එය සටහන් වේ. ඉරානයෙන් කොවිඩ් ආසාදිත මරණ 669ක්ද ඉන්දුනීසියාවෙන් කොවිඩ් මරණ 568ක්ද ඊයේ දිනය තුළ වාර්තා වී තිබේ. තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය සියතට ගැනීමත් සමග එරට තත්ත්වය අයහපත් අතට හැරමින් පවතී. පසුගියදා කාබුල් ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 180කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. එමෙන්ම අමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඇෆ්ගන් සාමාන්‍ය වැසියන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කාබුල් ගුවන් තොටුපළින් ඇමරිකානු ආරක්ෂක අංශ ඉවත්වීමට නියමිත අතර අනතුරුව එහි පාලන බලය තලිබාන්වරුන්ට හිමිවේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ඇෆ්ගනිස්තානයේ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගෙන තිබේ. එහි දැක්වෙන්නේ ඇෆ්ගනිස්තානයේ භූමිය ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දීමට භාවිත නොකළ යුතු බවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කුඩා වැව් 5000ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මකයි. ඊට සමගාමීව ස්වයං රැකියා බිහි කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 50කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතින් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවාද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ අද පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩිකා කොමුදු ප්‍රියංකා සහභාගී වේ. ඇය සහභාගී වන තරගය පෙරවරු 8:39ට පැවැත්වේ. ලෝක වාර්තාවක් බිහි කරමින් හෙළ විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊයේ සමත් විය. ඊට අමතරව F64 හෙළ විසිකිරීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය. රන් පදක්කම් 54ක් දිනා සිටින චීනය පැරාලිම්පික් තරගාවලියේ ඉදිරියෙන් පසුවේ. රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා සිටින ශ්‍රී ලංකාව 45 වන ස්ථානයේ පසුවේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමය හා සුශක්ති ණය යෝජනා ක්‍රමය මගින් සිදුවන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තම ව්‍යාපාර පුළුල් කර ගැනීම වෙනුවෙන් අඩු පොලි අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබා දීම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අතිරේක අධ්‍යක්ෂ DL නිහාල් මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව සකසා ඇති මූල්‍ය ප්‍රතිපත්තියේද එය අඩංගු වේ. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහසක් වන DL නිහාල් මහතා. ඒ සමගම ඇයට තියෙන ගැටලුවක් තමයි බාහිරව ඇතිවෙන සමහර ආරවුල් කොහොමද Tamanට ඇතිවෙන ගැටලුව කොහොමද විසඳාගන්නේ කියලා. Tamanට මූල්‍ය ශාස්ත්‍රයේ පිළිබඳ කිසියම් ගැටලුවක් ඇති වුණොත් ඒක කාටද යොමු කරන්නේ කොහොමද ඒ සඳහා විසඳුම් ලබාගන්නේ කියලා. එතකොට මේ වගේ දේවල් නිසා සමහර වෙලාවට අපි දකිනවා බොහෝ පිරිසක් අඩු ආදායම්ලාභී සහ මේ ඊ타මාත්ම කුඩා ව්‍යාපාර විසින්
පිළිගත් මූල්‍ය ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා අවිධිමත් මූල්‍යාංශය කරා ගිහිල්ලා විශාල අකරතැබ්බයන් වලට මුහුණ දෙනවා. පාරිභෝගික ආරක්ෂණය කියන එක ජාතික උපාය මාර්ගයේ ප්‍රධානතම කාරණාවක් විදිහට සලකලා ඒ වෙනුවෙන් මීට වසරකට පමණ පෙර ආතුව වෙනමම දෙපාර්තමේන්තුවක් හැදුවා. ඒක පාරිභෝගික සමදතා දෙපාර්තමේන්තුව කියලා. කිසියම් ගැටලුවක් තියෙනවා නම් මූල්‍ය ශේෂ්ත්‍රයේ සම්බන්ධව ඒ ගැටලු ඉදිරිපත් කරලා ඒ සඳහා විසඳුම් ලබා ගැනීමට පාරිභෝගික සමතා දෙපාර්තමේන්තුවට කතා කරලා පුළුවන්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ වුවද කර්මාන්ත සංවර්ධන අධිකාරිය දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කටයුතු කර තිබේ. එම නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් එම අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල තුලින් තොරතුරු ලබාගත හැකිය. පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාද විවෘතව පවතී. කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් සේවාවන් ලබා ගැනීම සඳහා දුරකථන අංක 071 82 90 163 අමතන ලෙස එම අධිකාරිය සභාපති උපසේන දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා හැමතිස්සෙම රට වසා දමන්න කියා කෑගහන අයට නම් මේක සතුටුදායක ආරංචියක්. මන්ද මේ කණ්ඩායමේ ඒකායන බලාපොරොත්තුව රට වසා දැමීම මගින් ආර්ථිකය අඩපණ කිරීමත් ජන ජීවිතයේ පීඩාවට පත් කිරීමත්. දැන් ඉතින් අලුත් සටන් පාඩ ඉදිරියට ගන්නවා. ඒ අතර විපක්ෂ නායකවරයා Tamanගේ සුපුරුදු සහන නැහැ යන සටන් පාඩය කියවනවා. ජනතාව බඩගින්නේ තියෙන බවට චෝදනා කරනවා. ඒත් රට වසා දමන්න කියලා කෑ ගහපු වෙලාවේ මේ සඳහා ක්‍රමවේදයක් යෝජනා කළේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය ජනතාව විමසනවා. ඉදිනදා ජීවනෝපාය අහිමියට රජ
රජයෙන් රුපියල් 2000ක දීමනාවක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් බිලියන ගණනක් වැය කරනවා. ඒ වගේම රජයේ සේවකයන්ට නොඅඩුව Tamanගේ වැටුප ලබා දෙනවා. ඒ සඳහා අතිවිශාල මුදලක් වැය කරනවා. රජය මේ සියල්ල කරන්නේ ආර්ථික අපහසුතා මැද. කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සමග තවත් ප්‍රශ්න ගණනාවක් විසඳන්න රජයට සිදු වෙලා තියෙනවා. මේ වෙලාවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිපුර උනන්දු වෙනවා යම් කැපකිරීමක් කරන්න. දැන් අවශ්‍ය වෙත්තේ පොදු සුබසාධන වැඩපිළිවෙලකට හැකිතරම් උදව් උපකාර කිරීමයි. ඒ සඳහා කොවිඩ් අරමුදල පිටුවා තිබෙනවා. ඒ වගේම අසල්වැසියන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් පුජ්‍යලික මට්ටමින් කළ හැකි බොහෝ දේ අපට කරන්න පුළුවන්. ආණ්ඩුව විවේචනය කර දොස් කියනවට වඩා තමාට කළ හැකි දේ කරනවා නම් දේශපාලඥයෙකුට වුවද එය Tamanගේ ඉදිරි ගමන සඳහා හේතුවක් වනු නොඅනුමානයි. උදෑසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණයට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරේ ගුරු විදුහල්පති වැටුප් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,23,00,000 ඉක්මවයි. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 9,000ට ආසන්න වේ. මතුව ඇති තීරණාත්මක තත්ත්වය හමුවේ මාධ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත ඇවිදින මංතීරු ව්‍යාපෘතිය සද්භාවයෙන් ආරම්භ කරන ලද්දක් බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඇමරිකාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 85,000 ඉක්මවයි. කුමුදු ප්‍රියංකා අද පැරාලිම්පික් බිමට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.